අද අපි සියලු දෙනා මා නුඹට දෙන්නෙමි යන මාතෘකාව සමගින් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. අප නිතරම ප්‍රීති වී නොකඩවා යාඥා කර සියල්ලේදී ස්තුති කළ යුතුයයි 1 තෙසලෝනික පොතේ ලියවී තිබෙනවා. සියල්ලේදී කියා කියන විටදී ඔබ යහපත් දේවලටත් අයහපත් දේවලටත් මුහුණ දුන්නත් එනම් ඔබ සිටින ඕනෑම තත්වයකදී ඔබ සියල්ලේදී ස්තුතිය පුද කළ යුතුයි. අප එය කළ යුත්තේ ඇයි? අප දෙවියන් වහන්සේට ස්තුති පුද කළ යුතු නිසක හේතුවක් තිබෙනවා. සියල්ලෙනි, අප සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් බොහෝ ප්‍රේමය ලබනවා. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල ගැන සිතා බලන්න. දෙවියන් වහන්සේ අපට ඇදහිල්ල නොදුන්නා නම් අපට දෙවියන් වහන්සේව විශ්වාස කරන්න පුළුවන් වෙයිද? දෙවියන් වහන්සේගෙන් ලැබුණු දක්ෂතාවයන් හෝ හැකියාවන් එය අපගේම කියා නොසලකිලිමත්ව අප සිතනවා. දෙවියන් වහන්සේගෙන් බොහෝ දේ ලබන්න දෙවියන් වහන්සේට ස්තුති පුද කිරීමට අප අමතක නොකළ යුතුයි. බලවත් ලෝකය තුල බලවත් බලපෑමක් ඇති කරන විද්‍යාඥයින්, විද්වතුන්, දේශපාලඥයින් හා ව්‍යාපාරික මහතුන්ට එවන් බලයක්, ධනයක්, ප්‍රඥාවක් හෝ දැනුමක් ඔවුන්ට ලබා දුන්නේ කවුරුන්ද? ඒ දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ ඒ දේවල් ලබා දුන්නා. මම වැඩක් කරන ඕනෑම වෙලාවක මට මේ කතාව ගැන මතක් වෙනවා. විද්‍යාඥයින් පිරිසක් රැස් වී තමන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයෙන් කතා කළා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සහභාගී වන තුරුම අපගේ විද්‍යාත්මක ඥානය වර්ධනය කරගෙන අපට මිනිසෙක් වැනි ජීවියෙක් පවා නිර්මාණය කරන්න පුළුවන් කියා පවසමින් එක් දිනක් විද්‍යාඥයෙක් විසින් දෙවියන් වහන්සේට අභියෝග කළා. ඔහු විසින් ඔබ වහන්සේට කරන්න පුළුවන් වගේම මටත් මිනිසයන්ව මවන්න පුළුවන් කියා පැවසුවා. දෙවියන් වහන්සේද හරි, තරඟ කරමු. ඒත් එක කොන්දේසියක් තිබෙනවා. ඔබට හැමදේම කරන්න පුළුවන්. නමුත් ඔබේ දේවල් පමණක් පාවිච්චි කරන්න. මගේ දේවල් පාවිච්චි කරන්න එපා කියා පැවසුවා. විද්‍යාඥයා ඒට එකඟ වීමෙන් තරඟය ආරම්භ වුණා. කොහොම නමුත් විද්‍යාඥයාට මිනිසෙක්ව හදන්න පුළුවන් වෙයිද? කිසිදාක නොහැකි. ඔහුට කෙනෙක්ව පිටපත් කරන්න වෙනවා. ටික වේලාවකට පසු දෙවියන් වහන්සේ විසින් ඔබ දන්නවාද? එය මගේ දූවිල්ලයි. ඔබ ඔබේම දූවිල්ල පාවිච්චි නොකරන්නේ ඇයි කියා පැවසුවා. ඒක විහිළු කතාවක් වෙන්න පුළුවන්. නමුත් එයින් අපට පෙන්වා දෙන්නේ මිනිසයා දෙවියන් වහන්සේගෙන් නොලබපු දෙයක් නැති බවයි. දෙවියන් වහන්සේ විසින් ලබා දුන් ලෙස පාවිච්චි නොකර අපට කරන්න පුළුවන් දෙයක් තිබෙනවද? අපිට කිසිම දෙයක් කරන්න බෑ. අප කරන්නා වූ, අපට තිබෙන්නා වූ සෑම දෙයක්ම දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේවල්ය. එම නිසා අප අපගේ දැනුම, නිර්භීතකම හෝ ප්‍රඥාව ගැන ආඩම්බර වීමට හේතුවක් නැහැ. සෑම දෙයක්ම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. අප සතු සෑම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් ලබා දුන් දේවල්ය. අප දෙවියන් වහන්සේගේ දේවල් පාවිච්චි කරනවා පමණයි. නැනවත් මිනිසයා තමාගේ ප්‍රඥාව ගැනවත්, උගත් මිනිසයා තමන්ගේ දැනුම ගැනවත්, ශක්තිමත් මිනිසයා තමන්ගේ සවිය ගැනවත් ආඩම්බර නොවිය යුත්තේ ඒ නිසයි. ඒ වෙනුවට මේ සියල්ල අපට ලබා දුන් දෙවියන් වහන්සේ ගැන අප ආඩම්බර විය යුතුයි. දෙවියන් වහන්සේ නොසිටිනවා නම් අපට මේ සියලු දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ කාගෙන්ද? දෙවියන් වහන්සේගේ දේ නොමැතිව අපගේම දේ පමණක් භාවිතා කිරීමෙන් දෙවියන් වහන්සේ අපට යමක් සාදන්නයි කියා පැවසුවොත්, දියුණු විද්‍යාත්මක තාක්ෂණය තිබුණත් අපට කරන්න පුළුවන් දෙයක් තිබෙනවද? අපට කරන්න කිසිම දෙයක් නැහැ. දෙවියන් වහන්සේ සෑදූ ධාන්‍ය හා පළතුරු වල පෝෂණය ලැබීමෙන් අපට සිතන්ටත් ඇවිද යන්නටත් හැකි වී තිබෙනවා. ඔබ සෑදූ දෙයින් සියල්ලම කරන්න කියා දෙවියන් වහන්සේ අපට පැවසෝතින් අප සතියක් තියා දින 3ක්වත් ජීවත් නොවෙන්න පුළුවන්. අපගේ ශරීරයේද ලබා දුන්නේ දෙවියන් වහන්සේ නේද?
අප නිතරම ප්‍රීති වී සියල්ලේදී ස්තුති කළ යුත්තේ ඒ නිසයි. 계셨다고 한다면 제가 무엇을 할 수 있겠습니까? දෙවියන් වහන්සේ නොමැතිනම් මට කරන්න පුළුවන් කුමක්ද කියා සිතමින් 존재를 අප දෙවියන් වහන්සේ ඉදිරියේදී අපවම යටත් කරගත යුතුයි. 되셔야 되겠습니다. 고린도전서 1 කොරින්ති 4:7 බලමු. 함께 보겠습니다. මක් නිසාද නුඹට වෙනස් වෙන්න සලස්වන්නේ කවුද? 중에 뭐라고 했습니까? නුඹට ලැබුණු දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? 라고 했습니다. දෙවියන් වහන්සේ ඇසුවේ නුඹලාගේ අතර මාගෙන් නොලැබුණු දෙයක් තිබෙනවාද කියාය. 없습니다. ඔබ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන හිතන්න. 결국 ඒවා සෑදී තිබෙන රෙදි දෙවියන් වහන්සේ විසින් සාදා තිබෙනවා. 옷이라는 형태로 변환이 되고 මක් නිසාද නුඹට වෙනස් වෙන්න සලස්වන්නේ කවුද? නුඹට ලැබුණු දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? 내가 받았으니 ඉඳින් එය ලැබුණා නම් නොලැබුණාක් මෙන් පාරට්ටු කරගන්නේ මක් නිසාද? මෙය අවබෝධ කරගත් අය නිතරම ප්‍රීති වී යටත් විය යුතුයි. මෙහිදී මම තමයි අනිත් අයට වඩා හොඳ කියා තමන් ගැනම පාරට්ටු කර ගැනීමට සිතනවා වෙනුවට 쓰되고 සියල්ල දෙවියන් වහන්සේගෙන් ලැබුණා කියා අප සිතිය යුතුයි. 결국 하나님께서 තවද දෙවියන් වහන්සේගේ කරුණාවට 이런 은혜를 උන්වහන්සේට තවත් ස්තුතියත් මහිමයත් පුද කළ යුතුයි. එහෙම නේද? 죠 7 වෙනි පදය බලමු. මක් නිසාද නුඹට වෙනස් වෙන්න සලස්වන්නේ කවුද? නුඹට ලැබුණු දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණා නම් නොලැබුණාක් මෙන් පාරට්ටු කරගන්නේ මක් නිසාද? දැනටම නුඹලා පූර්ණව සිටින්නහුය. දැනටම නුඹලා ධනවත්ව සිටින්නහුය. අප නැතුව නුඹලා රජකම් කළහුය. එසේය නුඹලා සමග අපත් රජකම් කරන පිණිස නුඹලා රජකම් කරවුනම් කැමැත්තෙමි. 여기에 주신 මෙහිදී අප 우리가 දෙවියන් වහන්සේගෙන් නොලබපු කිසිවක් නැති බව පෙන්වා දෙනවා. මා නුඹලාට දෙන්නෙමි කියාද නුඹලාට දුනිමි කියාද සඳහන් කර ඇති බයිබල් පද ඔබට සොයා ගැනීමට හැකිවන්නේ ඒ නිසයි. 그런데 අප දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නා වූ දේවල් වලින් 세상만 ඇත්තටම ලෝකය පුදුම කරවන්න පුළුවන්. 있습니다. බයිබලයෙන් ඒවා කිහිපයක් සොයා බලමු. 보겠습니다. උත්පත්ති 1:29 බලමු. 보겠습니다. තවද දෙවියන් වහන්සේ බලව මුළු පොළොහු තලෙහි ඇති බීජධරණ සීලු පලාද බීජධරණ පල ඇති සීලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි. ඒවා නුඹලාට ආහාර පිණිස වන්නේය. දෙවියන් වහන්සේ විසින් නුඹලාට දුනිමි කියා පැවසුවේ නැතිනම් කොහොමද? මනුෂ්‍යයන් පොළොවේ ඉපදුනොත් ඔවුන්ට තනිව සතියක් හෝ දින 10ක්වත් ජීවත් වෙන්න පුළුවන්ද? 하나님께로부터 이런 දෙවියන් වහන්සේ ඔවුන්ට ශාක සපයන නිසා 인생들이 ඔවුන්ට තමන්ගේ හඬ අවදි කරන්නටත් මේ පොළොවේ ජීවත් වෙන්නත් පුළුවන්. 살아가고 있습니다. දෙවියන් වහන්සේ මෙහිදී පවසන්නේ කුමක්ද? පොළොතලයේ ඇති බීජධරණ සීලු පලාද බීජධරණ පල ඇති සීලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි. කුමක්ද? ඒවා නුඹලාට ආහාර පිණිස වන්නේය. 삶의 어떤 පොළොවේ ජීවත් වීමට හැකිවන පිණිස ඔබයින් ශක්තිමත් වෙයි. ඒවා සවිමත් කර ජීවත් කරනවා. 만약에 දෙවියන් වහන්සේ අපට ආහාර නොදුන්නා නම් ජීවමාන දේවල් පොළොවේ තිබෙයිද? 없습니까? ජීවමාන කිසිවක් පවතින්නේ නැහැ. ඇතැම් වෙලාවට දෙවියන් වහන්සේගෙන් අප ලැබූ දේවල් ගැන අප සුළුවෙන් සිතනවා. අප ඒවා කුඩා හෝ සුළු දේවල් ලෙස සිතමින් අඥානව සිටිනවා. අප එවැනි වූ දේ දෙවියන් වහන්සේගෙන් ලබා නොගත්තා නම් පටන් ගැන්මේ සිටම අපගේ ජීවිතය පවතින්නේ නැහැ. 하는 사실을 이해하 එය අවබෝධ කර ගනිමින් දෙවියන් වහන්සේ අපට දුන් සෑම දෙයක්ම රැකගෙන අප එය අගය කළ යුතුයි. උත්පත්ති 1දී දෙවියන් වහන්සේ පැවසුවේ බලව මුළු පොළොතලෙහි ඇති බීජධරණ සීලු පලාද බීජධරණ පල ඇති සීලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි. ඒවා නුඹලාට ආහාර පිණිස වන්නේය කියාය. දෙවියන් වහන්සේගෙන් ශාක නොලබා මාසයක් ජීවත් වෙන්න කියා ඔබට පැවසුවොත් ඔබට මාසයක්වත් ජීවත් වෙන්න බැරි වෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව කොයිතරම් වටිනවද කියා මෙයින් පෙන්වා දෙනවා. තම කරුණාව අපට ලබා දීම නවත්වන්නා වූ මොහොතේදී අපට සිදුවන්නේ කුමක්ද? අප කිසිම දෙයක් නැති අය බවට පත්වෙනවා. අත්ත මිදිවැලේ පැවතුනොත් ඒවාට අතුවල භූමිකාව කරන්න පුළුවන්. කොහොම නමුත්
ඒවා මිදිවැලෙන් කපා දමනවා නම් 을 당하게 된다고 한다면 ඒවාට අතුලෙස පලදරන්න පුළුවන්ද? එකම මූලධර්මය අපටත් අදාළ වෙනවා. අප සියලු දෙනාම දෙවියන් වහන්සේ තුල රැඳිය යුතුයි. එහෙමනම් දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගනිද්දී මනුෂ්‍යයා තුල කුමන වූ වෙනස්වීම් සිදුවෙනවාද බලමු. 기상 우리 3장을 통해서 우리 하나님 එක රාජාවලිය 3:7 බලමු. 3장 7절입니다. දැනුතුමාගේ දෙවි වූ ස්වාමින් වහන්ස, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත් කළසේක. මම වනාහි කුඩා ළමෙක්මි. පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි. ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන් කරන්ටවත් ගණනින් කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක් වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනග මැද සිටී. එබැවින් ඔබගේ මේ සෙනග විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන් වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මුළු මහත් සෙනග විනිශ්චය කරන්ට කවරෙකුට පුළුවන් දැයි කීවේය. සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමින් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක්ක. දෙවියන් වහන්සේ කතා කොට නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේවත් සාලමොන් දෙවියන් වහන්සේගෙන් අවුරුදු 200ක් හෝ 300ක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ඉල්ලුවේ නැහැ. ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින් මම නුඹේ වචනය ලෙස කෙලෙමි. ඉන්පසු දෙවියන් වහන්සේ පැවසුවේ කුමක්ද? ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි කියාය. මීට පෙර සාලමොන් එතරම් ප්‍රඥාවන්ත උගත් හෝ නැනවත් නැහැ. කොහොම නමුත් දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව නුවණ ලැබුවායින් පසු ඔහු සුවිශේෂී මිනිසෙකු ලෙස වෙනස් වුණා. ඔහුගේ ප්‍රඥාව හා කීර්තිය අසල්වැසි රටවලද පතල වුණා. ෂේබාහි බිසව සාලමොන්ගේ ප්‍රඥාවේ වචන ඇසීමට රත්රන් විශාල ප්‍රමාණයක් හා වටිනා වූ මැණික්ද රැගෙන සාලමොන් බැහැදැකීමට පැමිණියා. අපට එය බයිබලයෙන් කියවන්න පුළුවන්. එහෙම නේද? දෙවියන් වහන්සේ සාලමොන්ට පැවසුවේ ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි කියාය. 우리 성경 가운데 දෙවියන් වහන්සේ විසින් මා නුඹට ප්‍රඥාව දෙමි කියා පැවසූ පුද්ගලයා ප්‍රඥාවන්ත වුණා. දෙවියන් වහන්සේ විසින් මා නුඹට ඇදහිල්ල දෙමි කියා පැවසූ පුද්ගලයා ඇදහිලිවන්ත වුණා. දෙවියන් වහන්සේ විසින් සුභාරංචිය වෙනුවෙන් වූ උනන්දුව දෙන්නෙමි කියා කියූ පුද්ගලයා දේශනා කිරීමේ ජූලිතයෙක් බවට පත් වුණා. එය කුමක් වුවත් දෙවියන් වහන්සේ යමක් ලබා දෙද්දී එය ලබා ගන්නා විසින් දෙවියන් වහන්සේට මහිමය පුද කර දෙවියන් වහන්සේගේ බලය විදහා පානවා. අපට එය එක රාජාවලිය 3න් සනාථ කරගන්න පුළුවන්. 12 වෙනි පදය බලමු. මම නුඹේ වචනය ලෙස කෙලෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. දෙවියන් වහන්සේ තවත් මොනවා දෙනවද? 13 වන පදය. ඇරත් නුඹේ සීළු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයේද ගෞරවයේද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි. ඉඳින් නුඹේ පිය වූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම් නුඹේ දවස්ද වැඩි කරන්නෙමි ඔහුට කීසේක. මෙහිදී නුඹේ දවස් වැඩි කරන්නෙමි කියා පවසනවා. 이러한 내용을 보니까 මොනෑම් දෙයක් වුවත් මා නුඹට දෙන්නෙමි කියා දෙවියන් වහන්සේ පැවසූ විට 내용이 되었다. ලබා ගන්නා වෙනස් වෙනවා. කොහොමද? 받는 사람은 그 일에 어때 ඔහු යමක් කෙරෙහි යහපත් වී මහත් බලයක් පෑමට ලක්වනවා. 많은 사람들에게 큰 දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගැනීම ඇත්තටම වටිනවා. 그래서 අපට පොළොවේදී ජීවනය ලැබී තිබීම ඇත්තටම වටිනා දෙයක්. 이 땅에서의 어떤 그 අප පියාණන් හා මෑණියන් තුල ඇදහිල්ලෙන් සිටීම ඉතාමත්ම වැදගත් දෙයක්. 모시고 이 믿음 안에 අප සාලමොන්ට, දාවිත්ට, පේතෘස්ට, 너무나도 참 යෝහන්ට හෝ අපෝස්තුල පාවුල්ට ඊර්ෂ්‍යා වන්න අවශ්‍ය නැහැ. 부러워하고 다윗을 부러워하고 ඇදහිල්ලේ සියලු ඇදහිලිවන්තයන් අතර අප ඉපද සිටින්නේ ඉතාමත්ම ඊර්ෂ්‍යා උපදවන යුගයකයි. 우리가 모든 역 කරුණාකර අප ඉතාමත් ඊර්ෂ්‍යා උපදවන පරිසරයක් තුල ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරන බව සිහියේ තබා ගන්න. 걷고 있다는 것 꼭 기억하시길 바랍니다. මෙම යුගයේදී ස්වර්ගීය පියාණන් හා
මෑණියන්ව ලැබීමට තරම්ම අප ආශිර්වාදමත් නේද? අපට අවශ්‍ය නම් මෑණියන්ගේ වචනය සෑම දිනකම අසන්න පුළුවන්. එහෙම නේද? අප මාංශික ලෝකය තුල වැළලී ආත්මික දේ අමතක නොකළ යුතුයි. 영적 세계로 ආත්මික ලෝකයේ දෙස සමීපව බලමු. 들여다보십시오. බයිබලයේ පොත් 66ට අනුව පොළොවේ ඊතා ආශිර්වාදමත් සෙනග කවුද? දෙවියන් වහන්සේගෙන් කරුණාව බහුලව ලබන්නේ කවුද? සෑම පොතක්ම පවසන්නේ ඒ අද ජීවත් වී සිටින අප බවයි. ඔවුන් අප නැතිව සම්පූර්ණ නොවන්නේය කියා 이루지 못하게 බයිබලයේ පවසා ඇති නිසා 이 시대를 사는 අප මේ යුගයේදී නොසිටියොත් 한다면 පාවුල්ට, 베드로도 පේතුරුස්ට, යොහන්ට, 모세도 මෝසෙස්ට, 아브라함도 ආබ්‍රාම්ට හා නෝවාට සිදුවන්නේ කුමක්ද? සම්පූර්ණ කරන්නට නොහැකි නිසා ඔවුන් ඒ යුගයේදී අවසන් වන්නට තිබුණා. 아니겠습니까? අප කුඩා දස්කමක් හෝ පාවිච්චි කරමින් දෙවියන් වහන්සේගේ මහිමේ විදහා පානවා නම් ඒ මහිමය විශාලව වර්ධනය වෙනවා. කරුණාකර මෙය සිහියේ තබා ගන්න. 자, 하나님 මේ හැරුණ විට අපට තවත් බොහෝ දේවල් ලැබෙනවා. යොහාන් 10 වන පරිච්ඡේදය බලමු. 열어보겠습니다. යොහාන් 10:24 එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලි ලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මම නුඹලාට කීමි. නමුත් නුඹලා විශ්වාස කරන්නේ නැත. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂි දෙති. නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාස කරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන් අඳුනමි. ඔවුහු මා පස්සේ එති. මා ඔවුන්ට ලබා දෙන්නේ කුමක්ද? 영원히 멸망치 ඔවුහු කිසි කලකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. 영생을 가진 자에게 සදාකාල ජීවනයේ තිබෙන අයගේ ආශිර්වාදයන්ට සීමාවක් නැහැ. 그리고 또 이것 외에 සියෝන් තුල රැඳී සිටින අය, අලුත් ගිවිසුමේ සත්‍ය විශ්වාස කරන අය හා ආත්මයන්න් වහන්සේ හා මනමාලිය විශ්වාස කරන අයට 모든 자는 ස්වර්ගයේ සදාකාලික උරුමය ලැබෙනවා. 받게 돼 있습니다. 그저 ඔබ සාලමෝන්ගේ ප්‍රඥාව ගැන පවුල්ගේ බලවත් උනන්දුව හා පේතෘස්ගේ ඇදහිල්ලට ඊර්ෂ්‍යා කරනවද? 이런 것 එයත් හොඳ වගේම උතුම් දෙයක්. 좋은 일입니다. කොහොම නමුත් ඇත්තටම මේ යුගයේ ජීවත් වන අපට ඔවුන් ඊර්ෂ්‍යා කරනවා. මෙය තේරුම් ගනිමින් අප නිතරම දෙවියන් වහන්සේට ස්තුති පුද කළ යුතුයි. යොහාන් 10ේදී දෙවියන් වහන්සේ පැවසුවේ මා ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔවුහු කිසි කලකත් විනාශ නොවන්නෝය කියාය. අප කොයිතරම් ආශිර්වාදලත් අයද? අප කිසිදාක විනාශ වන්නේ නැහැ. මීට වඩා උතුම් ආශිර්වාදයක් තිබෙනවද? මුළු විශ්වයේම මීටත් වඩා ආශිර්වාදයක් නැහැ. 요한복음 යොහාන් 10:34 බලමු. 함께 보겠습니다. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් නුඹලා දෙවිවරු යැයි මම කීමි. නුඹලාගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා නොවේද? දෙවියන් වහන්සේගේ වචනේ ලැබුවන්ට කවුරුන් කියා පැවසුවද? දෙවිවරු යැයි උන්වහන්සේ කීසේක් නම් මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙමි මා කී නිසා පියාණන් වහන්සේ විසින් කැපකොට ලෝකයට එවන ලද තැනැත්තා ගැන නුඹ දෙවියන් වහන්සේට අපහාස කරන්නෙහි යැයි නුඹලා කියවුද? මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරන්නම් මා විශ්වාස නොකරන්න. 말려니와 නමුත් ඒවා කරන්නම් නුඹලා මා විශ්වාස නොකරත් ක්‍රියා විශ්වාස කරන්නයි කීසේක. 또 13. යොහාන් 13:34 පවසන්නේ 새 계명 අලුත් ආඥාවක් මම නුඹලාට කුමක්ද දෙමි කියාය. 닫고 했습니다. දෙවියන් වහන්සේ විසින් සාලමොන්ට මා නුඹට ප්‍රඥාව දෙමි. යොහාන් 10:24ේදී දෙවියන් වහන්සේ පැවසුවේ මා නුඹට සදාකාල ජීවනය දෙමි. මෙහි යොහාන් 13ේදී උන්වහන්සේ පැවසුවේ අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි කියාය. 하나님께서 දෙවියන් වහන්සේගෙන් පැමිණෙන තෑගිවල 아이템이 있습니다. බොහෝ භාණ්ඩ තිබෙනවා. 지혜의 아이템이 ප්‍රඥාව, 아이템이 있고 දැනුම, 관한 것이 있고 ඇදහිල්ල, 에 관한 것이 있고 ජීවනය, බලය හා මහිමය. 것이 있습니다만 하나님 දෙවියන් වහන්සේගෙන් පැමිණෙන කිසිම දෙයක් අහක යන්නේ නැහැ. 것입니다.
මෙහිදී දෙවියන් වහන්සේ අපට ලබා දෙන්නේ කුමක්ද? 것을 주셨다고요. අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. 너희에게 주노니 අපට අලුත් ගිවිසුම ලබා දුන්නේ කවුද? 누가 우리에게 주신 겁니까? දෙවියන් වහන්සේ විසින් අපට ලබා දුන්නා. 솔로몬 සාලමොන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගෙන් නොපෙමිණියා නම් ඉතිහාසයේ අනෙක් රජවරුන් මෙන් සාලමෝන් තමන්ගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙක් ලෙස අවසන් කරන්නට තිබුණා. කොහොම නමුත් අනෙක් අය නොලැබූ යම් විශේෂ දෙයක් දෙවියන් වහන්සේ ඔහුට ලබා දුන්නා. ඔහුගේ විශිෂ්ට ප්‍රඥාව ගැන මිනිසයන්ට දැනගන්න අවශ්‍ය වුණා. අසල්වැසි රටවලින් සෙනග වලාකුල් මෙන් ගලා එන්ට පටන් ගත්තා. ඔහුගේ ප්‍රඥාව ඔහුගෙන් ලැබුණු දෙයක් නොවේ. දෙවියන් වහන්සේ ඔහුට ප්‍රේම කළා. ඒ වගේම එය ඔහුට ලබා දුන්නා. අද අප විනාශ නොවන පිණිස දෙවියන් වහන්සේ අපට ලබා දෙන්නේ කුමක්ද? ප්‍රේමයේ දෙවියන් වහන්සේ මේ අවසාන යුගයේ අපට සදාකාල ජීවනය ලබා දෙනවා. උන්වහන්සේ අපට සදාකාල ජීවනය දෙන විටදී අපට අලුත් ආඥාවක්ද ලබා දෙනවා. බයිබලයේ හා අනාගත වක්තෘවරුන් අලුත් ගිවිසුම හා අලුත් ව්‍යවස්ථාව ලෙස හඳුන්වන්නා වූ අලුත් ගිවිසුම ගැන ඉතා වැදගත් අනාවැකි අපට ලබා දෙනවා. 어떤 예언을 했는지 යෙරමියා 31ට ගොස් අනාවැකි බලමු. 한번 열어보도록 합시다. බලව මා විසින් ඊශ්‍රායෙල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි 이스라엘 집과 ස්වාමින් වහන්සේ කියනසේක. 새 යේසුස් වහන්සේ අලුත් ආඥාවක් නුඹලාට දෙමි කියා පැවසුවා. 새 계명은 අලුත් ආඥාව යනු අලුත් ගිවිසුමයි. 언약이 되겠습니다. අලුත් ගිවිසුම යේසුස් වහන්සේ පොළොවට පැමිණෙන්නට වසර 700කට ඉහතදී අනාගත වක්තෘ තුලින් අනාවැකි කර අපට ලැබී තිබෙනවා. අලුත් ගිවිසුමේ සත්‍ය පිළිගන්නා වූ සැමට සදාකාල ජීවනය ලැබෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. එහෙම නේද? 32 වන පදය නොනවත්වා බලමු. ඒවනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙම්. නමුත් ඔවුහු ඒ මාගේ ගිවිසුම කඩකොළෝ යයි ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායෙල් වංශය සමග කරන ගිවිසුම මේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මම මාගේ වේවස්ථාව ඔවුන් තුලම තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. ස්වාමින් වහන්සේ හැඳින ගනින්නේ කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගෙන සිටින්නෝය. එසේය මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක. අලුත් ගිවිසුම තුලින් සෑම අපරාධයක්ම හා පාපයක්ම සම්පූර්ණයෙන් විනාශ කර පව්කමාව ලබා දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. උන්වහන්සේගේ කරුණාව කෙතරම් උතුම්ද? අප කෙතරම් ආශිර්වාද ලද්දන්ද? අලුත් ආඥාව ලබා නොගත් අයට තමන්ගේ පාපයන්ට හා අපරාධයන්ට සමාව ලබා ගන්න බැහැ. අප දැන් දෙවියන් වහන්සේගෙන් එවැනි උතුම් කරුණාවක් ලබනවා. සියල්ලේදී ස්තුති කරන්න යන වචනයට සහභාගී නොවන්නට හේතුවක් අපට තිබෙනවද? සියල්ලේදී ස්තුති කරමු. ස්තුතියි දෙවියන් වහන්ස. ඔබ වහන්සේ මෙය මට ලබා දුන්නා. ඔබ වහන්සේ මට එයත් ලබා දුන්නා. ඔබ අවට සිටින සමාජිකයන් දෙස බලන්න. දෙවියන් වහන්සේ අප වටා කිසිදාක අනවශ්‍ය අයව තැබුවේ නැහැ. කොහොම නමුත් ඔබට එය තේරුම් ගන්න බැරි නම් අපට මේ කෙනා අනවශ්‍යයි. ඒත් ඒ පුද්ගලයා ප්‍රයෝජනවත්ද නැද්ද කියලා මම දන්නේ නැහැ කියා ඔබ සිතන්න පුළුවන්. කොහොම නමුත් අප සියලු දෙනාම වෙනුවෙන් ඒ වගේම දෙවියන් වහන්සේ අපට දුන් සියල්ල එනම් අප සමග සිටින අය අපගේ ප්‍රඥාව හා දක්ෂතාවයද තවත් එවැනි දේ ගැන ස්තුතිවන්ත විය යුතුයි. එහෙම නේද? මේ පොළොවේ ජීවත් වන අතරතුරේදී දෙවියන් වහන්සේ නිෂ්ඵල වන්නා වූ කිසිදු වචනයක් පැවසුවේ නැති බව අප සිහියේ තබාගත යුතුයි. එම නිසා අප අදත් හෙටත් හැමදාටමත් දෙවියන් වහන්සේට ස්තුතියි කියා පැවසිය යුතුයි. ඇතැම් වෙලාවට අප බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා. ඒ වගේම අපහසු කාලයන් තුල ගමන් කරනවා. ඇතැම් අය දෙවියන් වහන්සේව වරදවා වටහාගෙන සිතන්නේ දෙවියන් වහන්සේ සැබවින්ම සිටිනවා නම් උන්වහන්සේ මගේ ගැටලු ලිහිල් කර නොදෙන්නේ ඇයි කියාය.
කොහොම නමුත් අපගේ අවස්ථාවන් දෙස ඊතා ඕනෑකමින් බලන විටදී ඒ තුල දෙවියන් වහන්සේගේ పూర్ව විධානය ඇති බව අපට දැක ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපව එවැනි දුෂ්කරතාවයන් තුල තබන්නේ අවසානයේදී අපව ස්වර්ගීය රාජකීය පූජකයන් ලෙස පත් කිරීම සඳහා බව අප තේරුම් ගත යුතුයි. මෝටර් රථ එනම් නවීන පහසුකම් තිබෙන්නට පෙර මනුෂ්‍යයන්ට ශක්තිමත් පාද තිබුණු බවට කියවෙනවා. 두 다리가 දුර්වල හෝ රෝගී පාද ඇති අය හමුුණේ කලාතුරකින්. 다리가 좀 එයනම් ඔවුන්ට තවත් ගමකට හෝ වෙනත් තැනකට යන්ට නම් ඇවිද යාමට සිදු වූ නිසයි. 왜냐하면 마을에서 කොහොම නමුත් 하더라도 어떻게 මෝටර් රථ නිපදවීමෙන් පසු කොහොමද මනුෂ්‍යයා ජීවිතයේ පහසුකම් භුක්ති විඳීමට පටන්ගත් නිසා 편리하면 좀 ශරීරයට සිදුවන්නේ කුමක්ද? 육신은 어떻습니까? ඔවුන්ට දිනපතා ක්‍රියාකාරීත්වයන් හා චලනයන් අඩු වෙනවා. 수밖에 없습니다. මේ දේවල් ගැන සලකමින් දෙවියන් වහන්සේ අපව අපහසු තත්ත්වයන් තුල තබන විටදී ඒ තුලින් අප තවත් දෙයක් වර්ධනය කර ගැනීමට සලස්වන බව අපට අවබෝධ කරගන්න පුළුවන්. එනම් උන්වහන්සේ අපට ලබා දෙන්නේ අනිවාර්යයෙන්ම යහපත් දෙයක්. මේ අමතක නොකරන මෙන් දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලා සිටිනවා. 누구는 자동차 타고 누구는 එයාලට මෝටර් රථ තිබෙනවා. මට නැහැ කියා සිතමින් ඔබ අන් අය සමග සසඳන්න එපා. 그런 사람들은 편리한 කවදාවත් එහෙම කරන්න එපා. 부분이 있습니다. 그러나 또 අපි අපහසුතාවයට පත් වෙන්න 그 අපි ශක්තිමත් වී සෞඛ්‍යමත් වෙනවා නේද? 체력을 가질 수 있도록 그렇게 또 해주지 දෙවියන් වහන්සේ අපට දී තිබෙන පරිසරය හා 하나님께서 සියල්ල වෙනුවෙන් අප දෙවියන් වහන්සේට ස්තුති පුද කළ යුතුයි. 우리에게 허락해 주신 그 환경에 감사할 줄 알아야 되겠습니다. දෙවියන් වහන්සේ මේ දේවල් අපට දෙන්න පොරොන්දු වුණා. පුරාණ දවස්වලදී දෙවියන් වහන්සේ යෝෂුවාටත් පොරොන්දු වුණා. 한번 보도록 하겠습니다. යෝෂුවා 1:1 බලමු. ස්වාමින් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් මැරුණු පසු 그래서 모세의 ස්වාමින් වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ 내종 모세가 යෝෂුවාට කතා කොට කියනසේක් 모든 백성으로 더불어 මාගේ මෙහෙකරු මෝසෙස් මලේය. 내가 එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යෝදානෙන් එතරව යන්න. 이 발바닥으로 නුඹලා අඩිය තබන සියලුම ස්ථාන කුමක්ද? 어떻게 해요? මා විසින් මෝසෙස්ට කී ලෙස නුඹලාට දුනිමි. 했습니다. දෙවියන් වහන්සේ පැවසුවේ අඩිය තබන සියලුම ස්ථාන මා විසින් නුඹලාට දුනිමි කියාය. එය සැබවින්ම දෙවියන් වහන්සේගෙන් වූ පුදුමාකාර ආශිර්වාදයක්. එහෙම නේද? දෙවියන් වහන්සේ සාලමෝන්ට මා නුඹට ප්‍රඥාවන්ත නැනවත් සිතක් දෙන්නෙමි කියා පැවසූ අතර ඔහු මිනිස් ඉතිහාසයේ ප්‍රඥාවන්තම රජු බවට පත් වුණා. මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යමක් ලබනවා නම් එය කුමක් වුවත් ඒ පුද්ගලයා ලෝකයේ හොඳම කෙනෙක් බවට පත් වෙනවා. මෙහිදී දෙවියන් වහන්සේ යෝෂුවාට නුඹ අඩිය තබන සියලුම ස්ථාන මා විසින් නුඹට දුනිමි කියා පැවසුවා. එය සුභාරංචිය සමගද සමානයි. අපගේ පාදයන් සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද තබන විටදී සුභාරංචිය මුළු ලොවටම දේශනා වෙනවා. අපි පැකිලෙන්න අවශ්‍ය නැහැ. අප නිතරම දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන ඉදිරියට යා යුතුයි. අපට යමක් දෙනවා යයි පවසද්දී මම එය ලබන්නේ නැහැ කියා අප එය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. අප එය ආමෙන් කියා පවසමින් පිළිගත යුතුයි. යෝෂුවාගේ මෙහෙවර යුගයේ ජීවත්ව සිටින අපට දෙවියන් වහන්සේ මේ වචනය ලබා දුන්නා. එම නිසා අප අපගේ පාදයන් සමාරියාවටද පොළොවේ සීමාව දක්වාද තබමු. අපගේ පාදයන් එහි තැබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි සුභාරංචියක් දේශනා කළ යුතුයි. එහෙම නේද? 4 වෙනි පදය. කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහ මුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය. නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්නට නොහැකි වන්නේය. මම මෝසෙස් සමග සිටියාක් මෙන්ම නුඹ සමගත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි. නුඹ අත්නහරින්නෙමි. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. මක්නිසාද මේ සෙනකට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නෙහිය. මාගේ මෙහෙකරු මෝසෙස් නුඹට අනකල මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්නට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටින්න. නුඹ යන සෑම තැනදීම නුඹට සුභසිද්ධ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. අපගේ පාදයන් තබන්නා වූ සෑම තැනක්ම අපට ලබා දී අප කරන්නා වූ සෑම දෙයක්ම
සෑමදයක්ම සඵලවත් කරනවා යයි දෙවියන් වහන්සේ දැනටමත් අපට පවසා අවසන්. දෙවියන් වහන්සේ මේ පොරොන්දුව යෝෂුවාගේ කාලයේදී ලබා දුන්නා. එලෙසම එය සැබෑ වුණා. මේ යුගයේදී අප දෙවියන් වහන්සේගේ පොරොන්දුව ලබා ගත්තා. ඔබේ පාද තබන්නා වූ සෑම ස්ථානයක්ම ඔබට දෙන්නෙමි. අපගේ පාද නොතබන තැන් අපට ලබා ගන්න බැහැ. අපි සෑම තැනකම පාද තැබිය යුතුයි. සුබ ආරංචිය ගෙනෙන්නා වූ තැනැත්තන්ගේ පාද කඳුපිට කොපමණ අලංකාරද. සමාරියාවටද පොළවේ සීමාව දක්වාද යමින් තවමත් සුභාරංචිය පිළි නොගත් අපගේ නැති වූ සහෝදර සහෝදරියන්ව සොයමින් මේ යහපත් අලංකාර කාර්ය අප කළ යුතුයි. සැබවින්ම අපට සියල්ලම දෙන බවට දෙවියන් වහන්සේ පැවසුවා. උන්වහන්සේ අපට ජය ලබා දෙන බවටත් අපට ස්වර්ගයේ සමාදානය දෙන බවටත් පොරොන්දු වුණා. මේ පොරොන්දුව විශ්වාස කර සමාරියාවටද පොළවේ සීමාව දක්වාද තවත් දයාන්විතව ඔබට දෙවියන් වහන්සේ දුන් හැකියාවන් සම්පූර්ණයෙන්ම භාවිතා කරමින් දේශනා කරන්නයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අප දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නා වූ සෑම දෙයක්ම වටිනවා. අප අලුත් ආඥාව, අලුත් ගිවිසුම, සදාකාල ජීවනය, ප්‍රඥාව හා ඇදහිල්ල ලබා ගත්තා. මේ සෑම දෙයක්ම වටිනවා. ඔබේ දේවල් වලින් ගැලවීම ලබා ගන්න කියා දෙවියන් වහන්සේ අපට පැවසුවොත් අපට ස්වර්ගයට යන්න පුළුවන් වෙයිද? මාගේ කිසිම දෙයක් පාවිච්චි නොකර ඔබේ දේවලින් පමණක් ස්වර්ගයට යන්න කියා පැවසුවොත් අපිට එක් පියවරක්වත් ස්වර්ගයේ දෙසට තබන්න බැරි වෙනවා. කොහොම නමුත් උන්වහන්සේගේ දේවල් සමග පැමිණෙන්නයි දෙවියන් වහන්සේ අපට පැවසුවා. එම නිසා අප උන්වහන්සේලාව තදින් අල්ලා ගනිමින් ස්වර්ග රාජ්‍යයට යන මාර්ගය අනුගමනය කළ යුතුයි නේද? පියාණනී මෑණියනි, අප නැවතත් ඔබ වහන්සේට ස්තුති පුද කරන්නෙමි. අපට බොහෝ දේවල් හා ආශිර්වාද බහුලව පිරිනැමූ එලෝහිම් දෙවියන් වහන්සේට සදාකාල මහිමයත් ස්තුතියත් පුද කරමින් අද දේශනාව මම අවසන් කරන්නම්. ඔබට බොහොම ස්තුතියි.